අපි මේක කර හිටියේ ගැටලු විසඳීමට ක්‍රමයක ලිවීම. මේක අපි ඉගෙන ගත්තා මේන් දේවල් හැම එකක්ම අනුක්‍රමය තේරීම පුනර්කරණය කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද? ඇල්ගොරිතම් එකක් අපිට අඳින්න නැත්නම් නිර්මාණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒකක් තමයි ෆ්ලෝ chart එක. මේ විදිහට පල්ලෙහාට අඳින එක. ඊට පස්සේ ආපහු pseudo code ලියලා අපිට code ලියලා ව්‍යාජකයට ලියලා program එකක algorithm එකක් නිර්මාණය කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. ඒකෙන් මුලින් අපි බලන්න ගත්තා ගැලීම් සටහන් අඳින හැටි flow chart. ගැලීම් සටහන් අඳින්න භාවිතා කරන සංකේත මොනවද? ඒ වගේ අදහස් මොනවද කියලා බලුවා. ඊට පස්සේ අපි උදාහරණ ගැලීම් සටහන් කීපයක් හඳන්නේ දෙකක්. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය ලබා ගත්තා. ඊට පස්සේ සංඛ්‍යා දෙකක් ඇතුළත් කළ විට සාමාන්‍ය අගය සෙවීම සඳහා ගැලීම් සටහනකුත් හැදුවා. question 2 and question 3 කරා. ඊට පස්සේ අද අපිට තියෙන්නේ බලන්න වර්ණයේ සහිත ගැලීම් සටහන. ඔතනින් නේද අපි නැවතුනේ? ඔව් සර්. හරි. මේක මම කිව්වා පුළුවන් නම් ගෙදරින් කරන්න try කරන්න කියලා. මේක මම අර අපි ඉගෙන ගත්ත ක්‍රම දෙකටම ඇඳලා පෙන්නන්නම් දැන්. අපි මුලින්ම ආරම්භ කරනවා. begin. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සංඛ්‍යාව ලබා ගන්නවා. input number කියන එක නේද? ඊට පස්සේ හරි මම මෙතන ලියනවා අර මම සිද්ධ කරන කාර්යය. මෙන්න මෙතන දැන් අපි මේකට අර ලොජිකල් විදිහටම හිතුවොත් එහෙම හිතලා ලියුවොත් එහෙම සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන උත්තරේ මම මොකක් හරි අගයකට සමාන කරගන්න ඕනේ. සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන උත්තරේ මොකක් හරි විචල්යයකට සමාන කරගන්න ඕනේ. x එකට x කියලා හරි නැත්නම් ඉතිරිය කියලා හරි ඒ විදිහට සමාන කරගන්න ඕනේ. ඒක තමයි මම බලන්න ඕනේ ඊළඟට ඒක එකද බිඳුවද කියන එක. හරි. ඒ නිසා මම මෙතන මෙහෙම වැඩක් කරනවා. ඉතිරිය නැත්නම් ශේෂය සමානයි අර ඇතුළත් කරපු සංඛ්‍යාව බෙදීම 2. හරි. සංඛ්‍යාව බෙදීම 2. අපි ඔක ඇත්තටම ප්‍රෝග්‍රෑම් කරද්දී නම් ලියන්නේ number mod කියලා දාලා ලියන්නේ. ඉතිරිය ගන්න අපි භාවිතා කරන කර්මය තමයි mod කියන එක. ඒක අපි මේ පාඩමේම ඉස්සරහට ඉගෙන ගන්නවා Pascal programming ලියද්දී. ඊට පස්සේ සංඛ්‍යාව දෙකෙන් බෙදලා ශේෂය ලබා ගන්නවා නේද? ශේෂය ලබා ගත්තට පස්සේ අන්න ඒ එන ශේෂය අපි බලනවා හරි බිඳුවද කියලා. හරි. දැන් මෙතනත් අපි ලියද්දී අර තාර්කික ක්‍රමයටම ලියුවා නම් ගොඩක් හොඳයි නේද? ශේෂය සමානයි බිඳුව. හරි. අපි ආයේ මේක ඇතුලේ ද කීකේ දාන්න ඕනේ නැහැ. මේක decision box එකක්. එතකොට මේක ඇතුලේ අහන්නේ ශේෂය සමානයි බිඳුවද කියලාම තමයි. ඉතින් අපිට ඊට පස්සේ එක පැත්තකට ඔව් යවන්න පුළුවන්. අනිත් පැත්තට නැත කියලා යවන්න පුළුවන්. නෑ ශේෂය බිඳුව නෙමෙයි. එහෙනම් නැත්තම් ඔව් ශේෂය බිඳුවයි. හරි. ශේෂය බිඳුවයි නම් ඒ කියන්නේ දෙකෙන් බෙදලා ඉතිරියක් නැත්නම් එයාවම පෙන්වන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාවක් display even number. ඉරට්ටේ සංඛ්‍යාවක් බව පෙන්වන්න. හරි. එහෙමත් නැත්නම් බිඳුව නෙමෙයි නම් ඉතුරුනේ ඔත්තේ සංඛ්‍යාවක් බව පෙන්වන්න. මේ දෙකම ඉවර වුණාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක අපි
ඉවර කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකත් end කරන්න ඕනේ. හරි. නැත්නම් ප්‍රෝග්‍රෑම් එක end කරේ නැත්නම් ඒ ෆ්ලෝ chart එක සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි. මට පුළුවන් මෙතනින් end එකක් දාලා අවසානය කියලා දාලා මෙහෙම complete කරන්න. මොකක් output කරත් ප්‍රෝග්‍රෑම් එක එතනින් end වෙන්න ඕනේ. ඔත්තේ සංඛ්‍යාවක් කියලා පෙන්නුවත් ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා කිව්වත් ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. ඔන්න ඔහොමයි ඒකට එන්න ඕනේ. ටියුට් එකේද පුතේ ලිව්වේ නැත්නම් වෙන කොලයකද? ටියුට් එකේ. හරි. එහෙනම් ඔයාලට වැඩිපුර හදන්න දෙයක් නැහැනේ. අවසානයේ කියන එක මග හැරලා තිබ්බ එක දාගන්නකො. හරි. ඊට පස්වෙනි එකත් මම කරන්න කිව්වා. පස්වෙනි එකේ තියෙන්නේ පුද්ගලයෙකුගේ වයස ඇතුළත් කළ විට ඔහු හෝ ඇය ඡන්දය ලබා දීමට සුදුසුද යන්න දැක්වීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. මෙහිදී වයස 18ට වඩා වැඩි නම් විතරයි ඡන්දය දෙන්න පුළුවන් වෙන්නේ. වයස 18ට වඩා අඩු නම් ඡන්දය දෙන්න බෑයි කියන්නේ නේද? බලමු අපි ඔයාලා තියෙන උත්තරේ. මෙතන බලන්නකො මෙහිදී වයස 18ට වඩා වැඩි නම් පමණක් ඡන්දය ලබා දීමට සුදුසු වේ. ඒ කියන්නේ වයස 18 කෙනෙකුට ඡන්දය දෙන්න පුළුවන්ද? මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්න තියෙන විදිහට. 18 කෙනෙකුට ඡන්ද දෙන්න බෑ. නේ? 18ට වඩා වැඩි නම් විතරයි ඡන්ද දෙන්න පුළුවන් වෙන්නේ. 18ට වඩා අඩුයි නම් එහෙම නැත්නම් 18 නම් ඒත් ඡන්ද දෙන්න බෑ. එහෙනම් අපි decision box එකට දාන්න ඕනේ 18ට වඩා විශාලයි සමානයි කියලා නෙමෙයි, සමාන කිරීම නැතුව තමයි එන්න වෙන්නේ. ඒක එතන මේ විදිහට විතරයි හැදෙන්න ඕනේ. මම දැන් මේ රෙකෝඩ් එකට ඕන නිසා අපව මම මේක ඇදලා පෙන්නන්නම්. අපි ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරා. ඊට පස්සේ අපි වයස ආදානය, පුද්ගලයාගේ වයස ඇතුළත් කිරීම. ඊට පස්සේ අපි බලනවා මේ ඇතුළත් කරපු වයස 18ට වැඩි වේද? වයස විශාලද 18ට? වයස 18ට වඩා වැඩි නම් විතරයි ඡන්දය දෙන්න කියලා තියෙන ප්‍රශ්න විදිහට නම්. හරිද? එහෙම නැත්නම් දැන් අපි මෙතන ඔයා දාලා තියෙන විදිහට දැම්මොත් ඔයා දාලා තියෙන්නේ වයස විශාලයි හෝ සමානයි 18 කියලා නේ. මේ විදිහ ප්‍රායෝගික විදිහට බලපුවම හරි. නමුත් ප්‍රශ්න තියෙන විදිහට අපි උත්තරේ ලියන්න ඕනේ. හරි? වයස විශාලද 18ට? අපි එක පැත්තක් දෙමු ඔව් කියලා. අපි අනිත් පැත්ත දෙමු නැත කියලා. 18ට වඩා විශාල නැත්නම් වයස එයාට ඡන්දය ප්‍රකාශ කළ නොහැක. 18ට වඩා විශාලයි නම් වයස 18ට වඩා වැඩි නම් එයාට ඡන්දය ප්‍රකාශ කළ හැක කියලා අවුට්පුට් දෙන්න. හරි. මේ මොන විදිහට අවුට්පුට් එක දුන්නත් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඕනේ. නේද? අවසානය. හරි. මගේ මේ හැඩතල චුට්ටක් එහෙම මෙහෙන් ඇද වෙනවා. ඒවා ගණන් ගන්න එපා. දැන් අපි හැඩතල අඳුරන නිසා ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා ඒවා. දැන් පුතේ මෙන්න මේ පැත්තෙන් වයස විශාලයි 18 නෑ වයස පොඩි එක්කෙනෙක් කියමුකෝ මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරේ අවුරුදු 15ක එක්කෙනෙක් කියලා හිතමුකෝ. එතකොට එයාව යන්නේ මේ නැත කියන පැත්තෙන් නේ. නැත කියන පැත්තට ගියාම ඡන්දේ ප්‍රකාශ කරන්න නොහැක කියලා එයාට අවුට්පුට් එකක් දෙනවා. හැබැයි මෙහෙම තියලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ විදිහට ඉවර කරන්න බෑ. හරි. හරි විදිහට ප්‍රෝග්‍රෑම් එකේ ඉවර වෙන්න ඕනේ. හරි. මෙයා මේ අවුට්පුට් එක දීලා ඉවර වෙලා මෙතෙන්ට ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක end වෙන්න ඕනේ. ඒකට ඕක ওই විදිහට හැදිලා තියෙනවා නම් හරි. හරි. ඊට පස්සේ අපි යනවා ඔන්න
පුනර්කරණයේ සහිත ගැලීම් සටහන් වලට. question number 6 මේකත් කරාද ඔයාලා? හරි අපි බලමු මම මේ කියලා දෙන විදිහට චුට්ටක් බලන්න. හරි මම මුලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. හරි මම මෙතනින් දැන් අපිට ප්‍රශ්න දෙන්නේ දෙනු ලබන සංඛ්‍යා කිහිපයක එකතුව ප්‍රතිදානය කිරීම. අපිට සංඛ්‍යා කීපයක් දෙනවා. අපි කියලා හිතමු අපි ටෙස්ට් data ටිකක් දාගමු. 2 4 8 5. හරි ඔන්න ඔය සංඛ්‍යා ටික අපිට දෙනවා. මේ සංඛ්‍යා ටිකේ එකතුව ප්‍රතිදානය කරන්න එකතුව ලැබෙන්න තමයි ඕනේ. 4යි 2යි 6යි 14යි 19ක් කියන එකතුවයි එන්න ඕනේ. හරි එහෙනම් අපි එක් විචල්යකට මේ එකතුව කියන එක හැම වෙලාවෙම එකතු කරගන්න ඕනේ. 2ට 4 එකතු කර මේ සැරින් සැරේ වාරයක් පාසා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම 2 ගන්නවා. 2ට 4 එකතු කරනවා. 4ට 8 එකතු කරනවා. 8ට 5 එකතු කරනවා. නේ? ওই විදිහට අපිට එකතුව කීප වතාවකට සේව් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම එකතුව ගන්න වෙනම විචල්යක් නිර්මාණය කරගන්න ඕන. හරි. ඊට අමතරව මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න 1යි 2යි 3 වතාවක් රිපීට් වෙනවා නේ. මොකද 2ට 4 එකතු කරපුවම 6යි ඒනේ උත්තරේට 8 එකතු කරනවා ඒනේ උත්තරේ ඒ එකතුවට 5 එකතු කරනවානේ. ඒතකොට රිපීට් වෙවි යන්න ඕනේ. පුනර්කරණයක් සිද්ධ වෙන්න ඕනේ. පුනර්කරණයක් සිද්ධ වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඩිසිෂන් එකක් අරගෙන පුනර්කරණය කරන තැනකට ආවහු යවන්න. හරි. මේ විදිහට බලමුකෝ. ඔන්න දැන් මම මුලින්ම එකතුව සමාන කරගන්නවා. එකතුව සමානයි බිඳුවයි කියලා මම මුලින්ම ගන්නවා. මෙයා අන්න වේරියබල් එකක් ඩිසයින් කරා සමානයි. හරි. එකතුව බිඳුවයි. දැන් තියෙන එකතුව බිඳුවයි. ඊට පස්සේ මම සංඛ්‍යාව ඇතුළත් කරනවා. ඔන්න පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරා. හරි. ඊට පස්සේ දැන් මම මොකද කරන්න ඕනේ? අර මම එකතුව කියලා වේරියබල් එකක් ඩිසයින් කරගත්තනේ. අවස්ථා 3කදී වාර 3කදී මට සිද්ධ වෙනවා මේ ඇතුළත් කරන සංඛ්‍යාව මගේ දැන් වර්තමාන තියෙන එකතුවට ආපහු සැරයක් එකතු කරගන්නනේ. ඒ නිසා මම මෙන්න මේ වගේ එකක් කරනවා. හරි. එකතුව සමානයි දැන් මට තියෙන එකතුවට එකතු කරන්න අර ඇතුළත් කරපු සංඛ්‍යාව. හරි. දැන් මට තියෙන එකතුවට එකතු කරන්න අර ඇතුළත් කරපු සංඛ්‍යාව මෙයා ප්‍රොසෙස් එකක්. ඔන්න දැන් සංඛ්‍යාවක් ඇතුළත් කරා. එතකොට දැන් මුලින්ම අපි ඩිෆයින් කරගත්ත එකතුව බිඳුවයි කියලානේ. ඔතන වර්තමාන එකතුව වෙනවා මොකද්ද? බිඳුවට එකතු කරනවා ඇතුළත් කරපු සංඛ්‍යාව. මුලින්ම අපි ඇතුළත් කියන්නේ 2. හරි. නෑ 0.2 එකතු වෙනහම 2යි වර්තමාන එකතුව 2යි. හරි. දැන් ඔන්න අපි එක සංඛ්‍යාවෙන් ඇතුළත් කරේ. එක සංඛ්‍යාවක් විතරක් නෙමෙයි දැන් සංඛ්‍යා කිහිපයක් තියෙනවා අපිට ඇතුළත් කරන්න. එහෙනම් මම බලනවා තවත් සංඛ්‍යා තිබේද කියලා. තවත් සංඛ්‍යා තිබේද? හරි ඩිසිෂන් එක. තවත් සංඛ්‍යා තියෙනවද කියලා බලමු. ඔව් නම් මොකද කරන්න ඕනි මම? ඔව් නම් තවත් සංඛ්‍යා තියෙනවා නම් මම කරන්න ඕනේ ඒ සංඛ්‍යාවත් ඇතුළත් කරගෙන නේ ඒ සංඛ්‍යාවත් අර එකතුවට එකතු කරගන්න එක තමයි කරන්න ඕනේ. එහෙනම් තවත් සංඛ්‍යා තියනවා නම් ඒ සංඛ්‍යාවත් ඔන්න ඇතුළත් කරන්න තැනට අරගෙන යනවා. තවත් සංඛ්‍යා තිබේද? ඔව්. එහෙනම් ඒ සංඛ්‍යාවත් ඇතුළත් කරන්න. ඔන්න ඔය විදිහට අර එකතුව කියන විචල්ලයට සංඛ්‍යා තියෙන තරමක් මේක පුනර්කරණය වෙවි ඇතුළත් වෙනවා. කොයි වෙලාවක හරි සංඛ්‍යා ටික ඉවරුණු ගමන් හරි තවත් සංඛ්‍යා තිබේද කියන තැනින් නැත කියන පැත්තට යන්න සිද්ධ වෙනවානේ. නෑ තවත් සංඛ්‍යා නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ?
මේ වෙනකල් ලබාගත්තු එකතුව output කරන්න. එකතුව ප්‍රතිදානය කරන්න. නැත්නම් එකතුව පෙන්වන්න. ඒ වගේ ඕනම එකක් වචනයක් output සම්බන්ධ වචනයක් හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඕනේ. එකතුව පෙන්නලා ඉවර වුණාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක අවසානය. හරි. දැන් අපි බලමු මේ ටෙස්ට් ඩේටා ටික දාලා මේක ඇත්තටම මෙහෙම වෙනවද කියලා හරිද කියලා. හරි. අපේ ටෙස්ට් ඩේටා ටික තිබ්බේ 2 4 8 5. 2 4 8 5. මුලින්ම එකතුව සමානයි 0යි. සංඛ්‍යාව ඇතුළත් කරනවා මම 2. එකතුව සමානයි එකතුව ධන සංඛ්‍යාව. දැන් තියෙන එකතුව 0යි මෙන්න මෙතන. මෙන්න මෙතන 0යි. එතකොට අලුත් එකතුව වෙන්නේ දැන් තියෙන එකතුවට 2 එකතු කරපුවාම. එතකොට කීයක් වෙනවද එකතුව? 2ක් වෙනවා. තවත් සංඛ්‍යා තිබේද? ඔව් කියන පැත්තට අපි යනවා. ආයෙනම් ආයත් සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕනේ. එතකොට පරිශීලකයා 4 ඇතුළත් කරනවා. එකතුව සමානයි එකතුව ධන සංඛ්‍යාව. දැන් තියෙන එකතුව 2යි. ඒ දෙකට ආය ඇතුළත් කරපු සංඛ්‍යාව 4 එකතු වෙලා තමයි අලුත් එකතුව හැදෙන්නේ. එතකොට අලුත් එකතුව 6යි කියලා එයා සේව් කරගන්නවා. තව සංඛ්‍යා තියනවද? ඔව් තාම තියෙනවා. එහෙනම් ඇතුළත් කරන්න. 8 පරිශීලකයා 8 ඇතුළත් කරනවා. එකතුව සමානයි එකතුව ධන සංඛ්‍යාව. දැන් තියෙන එකතුව කීයද? 6යි. මෙතන අපි අන්තිමට එකතුව 6නේ සේව් කරගත්තේ. 6යි. 6යි දැන් ඇතුළත් කරපු සංඛ්‍යාව 8යි. 6 8 එකතු කරපුවාම එකතුව 14යි කියලා මෙයා සේව් කරගන්නවා. තවත් සංඛ්‍යා තිබේද? ඔව් තාම තියෙනවා. හරි. එහෙනම් ඒක ඇතුළත් කරන්න. 5 ඇතුළත් කරගන්නවා. එකතුව සමානයි එකතුව ධන සංඛ්‍යාව. දැන් තියෙන එකතුව 14යි. ඒකට දැන් එකතු කරපු සංඛ්‍යාව 5යි. ඊට පස්සේ තමයි අලුත් එකතුව හැදෙන්නේ නේ. අලුත් එකතුව එතකොට වෙනවා 19ක්. තවත් සංඛ්‍යා තිබේද? වෙන සංඛ්‍යා නැහැ. මේ සංඛ්‍යා ටික විතරයි අපිට දීලා තිබ්බේ. වෙනත් සංඛ්‍යා නැති වුණාම එකතුව ප්‍රතිදානය කරන්න. දැන් අපි ලබාගෙන තියෙන එකතුව මොකද්ද? 19 කියන එකතුව. එහෙනම් 19 ප්‍රතිදානය වෙනවා. නේ මෙතනින් අන්තිමට 19 ප්‍රතිදානය වෙනවා. ඒ වෙලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. හරි. මම මේ ගත්තේ ටෙස්ට් ඩේටා ටික. හරි. මෙන්න මේ ටික 2 4 8 5 කියන ටික ටෙස්ට් ඩේටා. ඒවට අනුව නිර්මාණය වෙන ඩේටා එක තමයි 19 කියලා කියන්නේ. හරි. පරිශීලකයා ඕනම සංඛ්‍යාවක් ඕනම සංඛ්‍යා ප්‍රමාණයක් ඇතුළත් කරන්න පුළුවන්. කොහොම කරත් අපි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන විදිහට වැඩ කරන්න ඕන. හරි. එහෙනම් මේක හදාගන්න මේ විදිහට. ටෙස්ට් ඩේටා ටික ලියා ගන්න එපා. අර මම දාපු උදාහරණ දත්ත ලියා ගන්න එපා. chart එක විතරක් ඇඳගන්න. ඔයාලට උදාහරණ තියෙනවා නම් වඩාත් පැහැදිලි වගේ කියලා හිතන නම් පැන්සලකින් වගේ උදාහරණ ටික වෙනම ලියා ගන්න. ඔන්න එනවා මේ ප්‍රශ්නේ හරියි. ඊට පස්සේ අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නේ තියෙන්නේ දෙනු ලබන සංඛ්‍යාවක මුල් ගුණාකාර 12ක් පෙන්වීමට අදාළ ගැලීම් සටහනක් අඳින්න කියලා. හරි. සංඛ්‍යාවක් දෙනවා. ඔයාලට මොකක් හරි ඕනේ සංඛ්‍යාවක් දෙනවා. හිතමුකෝ 5 කියලා. සංඛ්‍යාවේ මුල් ගුණාකාර 12 අවුට්පුට් කරන්න ඕනේ. ඒ කියන්නේ 5 10 15 ඔය විදිහට 12 සරක් 5 60ට වෙනකම් මෙන්න මේ මුල් ගුණාකාර 12 අවුට්පුට් කරන්න ඕනේ. මේක කොහොමද කරන්නේ? අපි නිකම් බලමු මුලින්ම අපි සංඛ්‍යාවක් ඉන්පුට් කරගන්න ඕනේ. අපි මේකේ වාර 12ක් යන්නත් ඕනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ සමහර විට වාර 12ට වැඩියෙන් යන්න පුළුවන්. හරියටම කොහොමද අපි වාර 12ක්ම ය아가න්න ඕනේ කියන එක ලිමිට් කරගන්නේ. හරි ඒක හිතන්නත් ඕනේ. ඊට පස්සේ අපි කොහොමද මේ යන වාරයක් පාසා මෙන්න මේ අවුට්පුට් එක print
කරන්නේ නැත්නම් අවුට්පුට් එක ඩිස්ප්ලේ කරන්නේ කියන එක. ඒක හිතන්නත් ඕනේ. අවුට්පුට් එක කොහොමද ගන්නෙ කියන එක බලන්නත් ඕනේ. හරි. හරි. මෙන්න මෙහෙම බලමු. අපි මුලින්ම මේකට සංඛ්‍යාවක් පරිශීලකයාගෙන් ඉන්පුට් කරගන්න ඕනේ. හරි. මේ ඉන්පුට් කරගන්න සංඛ්‍යාව මම මේ ෆ්ලෝ chart එක නෙමෙයි මේක වටෙන් කියලා දෙන්නේ දැන්. හරි. මේ ඉන්පුට් කරගන්න සංඛ්‍යාව ගුණ වෙන්න ඕනේ හැම වාරයකින්ම. ඒ කියන්නේ අපි හිතමුකෝ සංඛ්‍යාව ගුණ කිරීම 1, සංඛ්‍යාව ගුණ කිරීම 2, සංඛ්‍යාව ගුණ කිරීම 3. මෙන්න මේකනේ අවුට්පුට් එක දෙන්න ඕනේ. 5 වරක් 1 5යි. සංඛ්‍යාව ගුණ කිරීම 2, 5 වරක් 2 10යි. සංඛ්‍යාව ගුණ කිරීම 3, 5 වරක් 3 15යි. මේ ටික තමයි අවුට්පුට් වෙන්න ඕනේ. එහෙනම් අපි මෙන්න මේ ටික කොහොමද හදාගන්නේ? සංඛ්‍යාව සැරින් සැරේ මාරු වෙන්න ඕනේ ගුණ වෙන එකකින්. නේ? අපි මේකටත් විචල්යක් නිර්මාණය කරගන්න ඕනේ පුතේ. හරි. මොකද වාරයක් පාසා සංඛ්‍යාව වෙනස් වෙන්න ඕනේ. වාර 12ක් යන්නත් ඕනේ. පුනර්කරණයක් වෙන්නත් ඕනේ. ඒ පුනර්කරණය වෙන සෑම වාරයක් පාසාම එයාගේ අගය ඉස්සරහට එකින් එක වැඩි වෙන්නත් ඕනේ. නේ? ඔය විදිහට 1 2 3 ගිහිල්ලා 12ටත් ගිහිල්ලා 13 වරකුත් යන්න පුළුවන්. නේ? සංඛ්‍යාව වරක් 13. එහෙම යන්නත් පුළුවන්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ 13ක් යන්න බෑ. නේ? එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න මේ යන එක, මේ වාරය කියලා යන එක 12ට වඩා වැඩි වුණු ගමන් මොකද වෙන්න ඕන? 12ට වඩා වැඩි වුණු ගමන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නත් ඕනේ. නේ? 12ට වඩා වැඩි වුණු ගමන් ඉවර වෙන්නත් ඕනේ. නැත්නම් 12ට වඩා අඩුයි හෝ සමානයි කියන පරාසය තුල විතරක් සිද්ධ වෙලා මේ කන්ඩිෂන් එක වෙනස් වුණු ගමන් එයා නවතින්නත් ඕනේ. ඔන්න ඔය concept ටික මේ program එක ඇතුලේ තියෙන්න ඕනේ. අපි අඳලා බලමු. මම මුලින්ම ආරම්භ කරනවා. ඊට පස්සේ මම සංඛ්‍යාව ඇතුළත් කරගන්නවා පරිශීලකයෙන්. සංඛ්‍යාව ඇතුළත් කරාට පස්සේ මම කරන්නේ අර අපි 12 වාරයක් යන්න ඕනනේ පල්ලෙහාට නේද? ඒ නිසා මම විචල්යක් හදා ගන්නවා වාරය කියලා. මොකද මේක 12 වාරයක් විතරයි යන්න ඕනේ. ඒක ලිමිට් කරගන්න මම විචල්යක් තියාගෙන ඉන්න ඕනේ. ඒ වාරය සමානයි 1යි කියලා මම මුලින්ම ඩිෆයින් කරගන්නවා. මුලින්ම හදා ගන්නවා වාරය සමානයි 1යි කියලා. ඔන්න දැන් පළවෙනි වාරය තමයි මේක යන්නේ. මේ වාරය යන ගමන් අපි print කරන්න ඕන එක හදා ගන්නත් ඕනේ. හරි. print කරන්න ඕන එක හදා ගන්නත් ඕනේ. ඒ කියන්නේ මොකද අර output එක. ගුණිතය කියන එක හදා ගන්න ඕනේ. හරි. එහෙමනම් මම මෙතන හදා ගන්නවා තව process එකක්. ගුණිතය සමානයි අර අපි ඇතුළත් කරපු සංඛ්‍යාව ගුණ කිරීම කීයද? සංඛ්‍යාව ගුණ කිරීම හරිනම් දැන් මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? වාරය කියලා නේ. එකෙන් ගුණ කරන්න ඕනේ ඊට පස්සේ ඊළඟ වාරයේදී දෙකෙන් ගුණ කරන්න ඕනේ නේ. සංඛ්‍යාව ගුණ කිරීම වාරය. හරි. ඔන්න ඔය විදිහට දැන් ගුණිතය නිර්මාණය වෙනවා. ගුණිතය සේව් වෙනවා. හරි. සංඛ්‍යාව අපි හිතමුකෝ අර මුලින් කියවා වගේ 5 ඇතුළත් කරා කියලා. දැන් වාරය 1යි. ඒ කියන්නේ මෙතන හැදෙන්නේ 5 වරක් 1 කියන එක සේව් වෙනවා ගුණිතයට. එහෙම සේව් වුණාම උත්තරේ 5යි. හරි. එහෙනම් දැන් වාරයක් පාසා මෙයාගේ අවුට්පුට් එක පෙන්වන්නත් එපා නේ. ඒ නිසා මම මෙතන දානවා. හරි දැන් ගුණිතය හදාගත්තානේ. ගුණිතය පෙන්වන්න එහෙනම් ඩිස්ප්ලේ කරන්න පෙන්වන්න. ඔන්න දැන් එක් වාරයක ගුණිතය පෙන්වුවා. හරි. එක් පාරක් ගුණිතය පෙන්වුවා. දැන් එක පාරක් ගුණිතය පෙන්වන්න මදි තව වාර 11ක් යන්න සිද්ධ වෙනවානේ. වාර 11ක් යන්න සිද්ධ වෙනවා.
එතකොට මොකද කරන්නේ? ඔන්න දැන් තමයි අපි පුනර්කරණය කරන වෙලාව. හරි. දැනුයි පුනර්කරණය කරන්න ඕනේ ඊළඟ වාරයට. ඊළඟ වාරයට පුනර්කරණය කරන කන්ඩිෂන් එක මොකක්ද වෙන්න ඕනේ? 12ට වඩා අඩු වෙන්න, එහෙමත් නැත්නම් 12ට සමාන වෙන්න නේ. ඔන්න ඔය කන්ඩිෂන් එකට තමයි අපි පුනර්කරණය කරන්න ඕනේ. හරි. මම මෙන්න මෙහෙම පුනර්කරණය ලියලා මෙතන. අපිට පුළුවන් මෙතන 11 කියන එක දාගන්න. 11 හෝ සමානයි කියන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි 12 හෝ සමානයි කියන එක ගත්තොත් පුතේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් 12 වෙනි වාරයේ මෙතනින් එනවා. හරිද? අපි මෙතන දාලා තින්නේ 12 කියලා හිතමුකෝ දැන්. වාරය කුඩයි සමානයි 12ට. හරි. ඔන්න දැන් තාම කොහෙවත් රෙස්ට්‍රික්ට් වෙලා නැහැ. ඒ කියන්නේ අවහිර වෙලා නැහැ. වාරය කුඩයිද සමානද 12ට කියලා අහනවා. සමාන කිරීමක් මෙතන දැම්මොත්. ඔව් 12ට සමානයි. එහෙනම් මොකද වෙන්නේ? අලුත් තියෙන වාරය මෙන්න මෙතනින් සමාන වෙනවා. දැන් තියෙන වාරය 12යි. තව එකක් එකතු කරපුවම වාරය 13ට සමාන වෙනවා. නේ? ඊට පස්සේ වාරය යනවා මෙතනින් ගිහිල්ලා ගුණිතය සමානයි සංඛ්‍යාව ගුණ කිරීම වාරය. දැන් ආපහු වාරය කීයෙන් ගුණ වෙනවද? 5 ගුණ කිරීම 13 කියලාත් ගුණ වෙනවා නේ. එතකොට 65 කියලා මෙතන print වෙලා තමයි පුතේ program එක නවතින්නේ. එතකොට 15 සරත් 13ත් print වෙනවා. අන්න ඒකයි මම කිව්වේ. පැහැදිලිද ඔයාලට ඒක? සර් 12 සමාන නැතුව 12 කුඩයිද කියලා ගත්තොත් 12 සමාන නැතුව 12 කුඩයිද කියලා ගත්තොත්. හරි. ඒ උත්තරේ හරි. එහෙම නැත්නම් 12යි සමානයි කියලා දැම්මොත් එහෙම ඔයාලට සිද්ධ වෙනවා වාරය කියන process එක වාරය සමානයි වාරය දන එක කියන process එක මෙන්න මෙතෙන්ට අරගෙන එන්න. මේ දෙක අතරින් දාන්න. හරි. මේ උත්තරේ හරි. මේ විදිය හරි ඈ. හරි එහෙනම් මේක ඔයාලා එතනින් අඳගන්න. ප්‍රශ්න තියෙන තැන. එක්කෝ වාරය 11ට කුඩා හෝ සමානයි ගන්න පුළුවන්. එහෙම නැත්නම් වාරය 12ට කුඩා කියන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන උඩම හඳුන්වන එකේ වාරයේ අගය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන අසමානතා ලකුණ මාරු කරලා යා වෙනස් කරගන්න පුළුවන්. මේ තැන් එහෙමත් නැත්නම් අර මම කිව්වා වගේ මොකද්ද වාරය සමානයි වාරය දන එක කියන මෙන්න මේ process එක මෙතෙන්ට දාලත් අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. ඔය ක්‍රම කිහිපයකටම මෙයාව හදලා තියන්න පුළුවන් ඔයාලට. හරි. මේක ඇඳලා ඉවර වෙලා චූටි බ්‍රේක් එකක් අරන් එන්න. විනාඩි 10ක් වගේ ගමු නේද? ඇතිනේ ගොඩක් ඕනේ. විනාඩි 10ක වගේ පොඩි බ්‍රේක් එකක් අරගෙන එන්න. හරි. ඊට පස්සේ අපි යම් ටියුට් එකට අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා ව්‍යාජකේත pseudocode. දැන් මේ වෙද්දී අපි බලුවානේ ඇල්ගොරිතම් එකක් ලියන්න. එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකක් හදන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි flow chart. අනිත් එක තමයි pseudocode. flow chart කියලා කියන්නේ මේ විදිහට අපි ඇඳලා අඳින chart එක එකම program එක අපිට දක්වන්න පුළුවන්. pseudocode කියලා කියන්නේ මේ විදිහට code එකක් විදිහට අපි පල්ලෙහාට ලියන එක. හරි. මෙහෙම ලියද්දී මේකට නීතියක් නැහැ. හරි. හැබැයි රීති කිහිපයක් තියෙනවා. අපි ඉන්ඩෙන්ට් තියන්න ඕනේ. කියන්නේ එකක් ඇතුලේ මොනවා හරි ලියනවා නම් මේ විදිහට පන්නලා ලියන්න ඕනේ ටැබ් එකක්. ඔය වගේ රීති කිහිපයක් තියෙනවා. pseudocode එකක් ලියන්නේ අපි program එකක් ඇත්තටම develop කරන්න කලින් සාමාන්‍ය පුද්ගලයෙකුට එහෙම නැත්නම් program එක develop කරන කෙනාට මේක දිහා බලපුවාම තේරෙන විදිහට. හරිද? සාමාන්‍ය සරල ඉංග්‍රීසි වලින් තේරෙන විදිහට තමයි pseudocode එකක් කියන එක හදන්නේ. මෙයා program එකක් නෙමෙයි, software program එකක් නෙමෙයි.
pseudo code එකක් කියලා කියන්නේ. ප්‍රෝග්‍රෑම් එකකට යන්න කලින් ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්න හදාගන්න එකක් තමයි අපි pseudo code කියලා කියන්නේ. flow chart එකක් කියලා කියන්නේත් ඇත්තටම ඒ වගේ එකක්ම තමයි. හරි. එහෙනම් අපි යමු pseudo code වලට පළවෙනි කරුණ ලියා ගන්න මෙයාගේ ගැටලුවක් විසඳීම සඳහා නිර්මාණය කරන ලද ඇල්ගොරිතමයක්. ගැටලුවක් විසඳීම සඳහා නිර්මාණය කරන ලද ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිතව දැක්වීම සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිතව දැක්වීම ව්‍යාජකේත ලෙස හඳුන්වයි. සරල ඉංග්‍රීසි වලින් ලියන එක තමයි එතකොට ව්‍යාජකේතයක් කියලා කියන්නේ ඇල්ගොරිතම් එකක්. දෙවෙනි කරුණ ලියන්න. මෙම ව්‍යාජකේත පරිගණක භාෂාවන්ගෙන් එකිනෙකට ස්වායත්ත වේ. ස්වායත්තයි කියලා කියන්නේ ස්වාධීනයි, ඉන්ඩිපෙන්ඩන්ට්. කම්පියුටර් ලැන්ග්වේජ් එකකට මෙයා අදාළ කරගෙන නැහැ. මෙයා වෙනමම එකක්. හරි. ඕන කෙනෙකුට කැමති විදිහට මෙයාව ලියන්න පුළුවන්. මෙහෙම ලිව්වයි කියලා වැරද්දක් දාන්න, මෙහෙම ලිව්වයි කියලා ඕකම නෙමෙයි මේ විදිහයි හරි කියලා කියන්න බෑ. හැබැයි ඉතින් මේලා අර කිසිම තේරුමක් නැති බහුබූත ලියන්න බෑ. ඕන කෙනෙකුට ඕන විදිහට ලියන්න පුළුවන් කියලා. හරි. අර රීතීන් වලට අදාළව තේරුම් ගන්න පුළුවන් විදිහට ලියලා තියෙනවා නම් එයා ව්‍යාජකේතයක් විදිහට අපිට පිළිගන්න පුළුවන්. ඊට පස්සේ කරුණම දීලා තියෙනවා ව්‍යාජකේතයක් දෙස බලා එය ඕනෑම පරිගණක භාෂාවකට පහසුවෙන් පරිවර්තනය කළ හැක. මම කිව්වේ කලින් ව්‍යාජකේතයක් මුලින් හදලා ඒකෙන් අපිට පරිගණක භාෂාවකට යව කන්වර්ට් කරගන්න නැත්නම් මේ software එක develop කරන කෙනාට software එක develop කරන්න හැකියාව හම්බ වෙනවා. මෙම ව්‍යාජකේත ලිවීමේ අරමුණ වන්නේ යම්කිසි වැඩසටහනක් නිර්මාණය කිරීමේදී එය පරිගණක භාෂාවකින් ක්‍රමලේඛගත කිරීමට පහසු වීමයි. හරි. මේක highlight කරත් කමන්නේ. ව්‍යාජකේත වල අරමුණ ඕකයි ව්‍යාජකේත ලියන එකේ. ව්‍යාජකේත ලිවීමේදී ඇල්ගොරිතමේ ඇති එක් ප්‍රකාශවල යෙදෙන වචන සරල ඉංග්‍රීසි වචන වලින් දක්වන ආකාරය පහත පරිදි වේ. අපිට ව්‍යාජකේත ලියද්දී උදව්වට තියෙන නැත්නම් මේ pseudo code වලම තියෙන ඉංග්‍රීසි වචන ටිකක් තියෙනවා අපි භාවිතා කරන. හරි. මෙන්න මේ වචන ටික අපි ඔළුවේ පොඩ්ඩක් මතකේ තියාගන්න ඕනේ. ලොකු දෙයක් නැහැ. හරිද? අපි අර කලින් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කළා අවසන් කළා වගේම අපි ව්‍යාජකේත ලියද්දී එකට ලියන්නේ begin end කියලා. ඒ වගේම මොනවා හරි දත්තයක් අපි ඉන්පුට් කරනවා නම් ආදානය කරනවා නම් ඇතුළත් කරනවා නම් අපිට ඒවට භාවිතා කරන්න පුළුවන් වචන තමයි මේ input, read, get වගේ කියන වචන. දත්ත ඇතුළත් කිරීමට ওই වගේ වචන අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ දත්ත එළියට දෙන්න, ප්‍රතිදානය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ output, display, show වගේ කියන වචන. මේ ඕනම වචනයක් අපිට pseudo code ලියද්දී ලියන්න පුළුවන්. දැන් අපි කම්පියුටර් භාෂාවක් වුණොත් පුතේ. හරි. ලැන්ග්වේජ් එකක් වුණොත් එහෙම මේ ලැන්ග්වේජ් එකේ data output කරන fixed term එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ථිර වචනයක් තියෙනවා. සමහර ලැන්ග්වේජ් වල print. සමහර ලැන්ග්වේජ් වල display. ඔන්න ඔය වගේ විශේෂ වචන තියෙනවා. හැබැයි pseudo code ලියද්දී අපිට ඒක බලපාන්නේ නැහැ.
ඊට පස්සේ ක්‍රියාවලියක් දක්වද්දී අපිට පුළුවන් process එකක් නම් එහෙම process කියලා ලියන්න. එහෙම නැත්නම් calculate කියලා ලියන්න. හරිද? ඔන්න ඔය වගේ දක්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තු වර්ණය. එහෙම නැත්නම් තේරීම කරන්නේ කොහොමද? pseudocode ලියද්දී මෙන්න මේ if then else කියන ව්‍යුහය අපි භාවිතා කරනවා. ඔයාලා ඉංග්‍රීසි වලත් ඉගෙන ගන්නවා if කියලා කියන්නේ මෙහෙම නම් නේ. then කියලා කියන්නේ එහෙනම් මේක. else එහෙම නැත්නම් නේ. හරි මම මේක ඉස්සරහට දැන් අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කලින් චුට්ටක් පැහැදිලි කරන්නම්කෝ. if මෙහෙම වුණොත් then මෙහෙම වෙන්න. else මෙහෙම වෙන්න. ඒ කියන්නේ මොකද්ද? if අද පන්ති නැත්නම් if අද වැස්සොත් හරි if අද වැස්සොත් then පන්ති නැහැ. හරි නැත්නම් පන්ති තියෙනවා. ඔන්න ඔය වගේ ව්‍යුහයක් තමයි if then else කියලා කියන්නේ. මම ඔය දැන් මෙතන නිකන් සරලව කියලා දුන්නේ අපිට තව චුට්ටකින් ඉස්සරහට ඕක ඉගෙන ගන්න තියෙනවා. හරි if මෙහෙම වුණොත් මෙහෙමයි. එහෙම නැත්නම් මෙහෙමයි. if මෙහෙම වුණොත් then condition එක statement එක else එහෙම නැත්නම් මේ statement එක. හරි අපි ඕක ඉගෙන ගමු චුට්ටකින්. ඒ අපි තේරීමක් කරද්දී භාවිතා කරන වචන ටික. pseudocode එකක් ලියද්දී. ඊට පස්සේ පුනර්කරණයක් කරද්දී අපි දැන් ඉගෙන ගත්ත පුනර්කරණය කියන්නේ මොකක්ද කියලා රිපීට් කරන එක. පුනර්කරණයේදී මට විශේෂ අවස්ථා තුනක් තියෙනවා. පුනර්කරණ ආකාර තුනක් තියෙනවා. එකක් for do. මෙන්න මේ රේන්ජ් එකේ සීමාව තුල මෙහෙම කරන්න. while and while. යම් කිසි දෙයක් සත්‍යව පවතින තුරු. repeat until. යම් කිසි දෙයක් අසත්‍ය වෙන තුරු. මේ තුනත් අපි ඉස්සරහට ඉගෙන ගන්න. මම දැන්ම පැහැදිලි කරන්න යන්නේ. එහෙම වුණොත් ඔයාලට කොයිල් වගේ වෙන්න ඉඩ තියෙනවා නේ. හරි. ඔන්න අපිට පළවෙනියටම තියෙනවා ප්‍රශ්නයක් pseudocode වලින් question number 8 වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම සඳහා ගැලීම් සටහනක් ඇඳ එයට ව්‍යාජකයේදී ලියා දක්වන්න. දැන් ඔයාලා තාම ව්‍යාජකයේදී ලියන්න දන්නේ නැහැනේ. බලන්න විනාඩි 2ක් 3ක් අරගෙන මෙයාට ගැලීම් සටහනක් අඳින්න බලන්න. ඇඳලා දාන්න. group එකට හරි group එකේ නැති personal හරි දාන්න. වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. ඔයාලා සමීකරණය දන්නවා දැන් නේ වර්ගඵලය හොය. මොකද්ද වෘත්තයක වර්ගඵලය හොයන සමීකරණය? මොකද්ද? කියන්න බලන්න. 5r වර්ගය. ඔව් 5r වර්ගය නේ. හරි. එහෙනම් මේක පාවිච්චි කරලා 5r කියලා කියන්නේ මොකද්ද? 21 බෙදීම 7 r ගුණ කිරීම r. ඔහොම එකක් මෙතෙන්නේ නේද? හරි. බලන්න try එකක් දෙන්න. අපි මෙයාට ඇතුළත් කරගන්න ඕනේ එක මොකක්ද? 5 කියලා කියන්නේ නියතයක් නේ. යාව අපි විචල්යක් විදිහට define නිර්මාණය කරන එක හොඳයි. යා අමුතුවෙන් ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් ඔයාලා pseudocode flowchart අඳිද්දි pseudocode ලියද්දි පුළුවන් තරම් දැන් අපි ටික ටික ඉංග්‍රීසි වචන භාවිතා කරන්න try කරමු. හරිද? දන්නේ නැති ඒවට විතරක් සිංහලෙන් ලියලා දන්න ඉංග්‍රීසි වචන ලියන්න ගමු ඉංග්‍රීසියෙන්. එතකොට අපිට pseudocode ලියන්න ලේසියි. මොකද pseudocode අපිට සිංහලෙන් ලියන්න බැහැනේ. ඒ වගේමයි program සිංහලෙන් ලියන්නත් බෑනේ. හරි. netme උත්තරය වල තියෙනවා ඒ උත්තරේ හරි. හෂිනිත් එවන්න බලන්න. හරි. ඔන්න මම අදිනවා එහෙනම්. අපි මුලින්ම ආරම්භ කරන්න ඕනේ flow chart එක. හරි. මම දැන් English terms වලින් යන්න හදනවා පුළුවන් තරම්. අපි මේ විදිහට යමු. ඊට පස්සේ මම මොකද කරන්නේ? පරිශීලකයට කියලා අරය ඇතුළත් කරගන්න ඕනේ. හරි. හෂිනි උත්තරේ වුණේ.
හරි. අශ්විනීගේ process එක චුට්ටක් modify වෙන්න ඕනි තව. වර්ගඵලය ගණනය කිරීම කියන process එක. මෙතන බලන්නකෝ. ආරම්භ කළා. ඊට පස්සේ අපි input radius කියලා කියන්නේ arrayට. ඒක තමයි ඔයාලා pi r කියලා ගන්න radius වල r අකුර තමයි array කියන්න ගන්න. radius කියලා දාලා වරහන් ඇතුලේ r දාන්න ඕනේ නැද්ද? නෑ radius කියලා දාලා r දාන්නේ අපි මෙතන මේක input ඇතුළත් කර ගැනීමක් කරන්නේ radius කියන එක විචල්යකට ඇතුළත් කර ගැනීමක් වගේනේ කරන්නේ. ඒ නිසා ආපහු මෙහා වරහණක් දාන්න අවශ්‍ය නැහැ. input radius වන පරිශීලකයා array ඇතුළත් කරනවා. එතකොට පරිශීලකයා array ඇතුළත් කරපුවාම මොකද කරන්න ඕනේ අපි ගාව තියෙනවා 5 කියන එක නියතයක් නේද? එයා සැනින් සැරේ වෙනස් වෙන්නේ නැහැ නේ. array නේ වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම දානවා මෙතන calculate area. එහෙම නැත්නම් area කියලා කියන්නේ වර්ගඵලයට. වර්ගඵලය සමානයි මොකක්ද? 2 බෙදීම 7 ගුණ කිරීම මෙතන දැන් අපි radius කියලා ඉන්පුට් කරගත්තේ. ඒ නිසා අපි radius කියලාම තමයි මෙතන ලියා ගන්නත් ඕනේ. අතෙන්ට වරහන් ඇතුලේ r දැම්මම r දැම්මේ. මෙතන අපි r කියලා දැම්මොත් input radius r කියලා දැම්මොත් මෙතන අපිට r කියන එක දාගන්න පුළුවන්. එහෙම කරොත් හරි. හරි. එතකොට මම ගුණ කිරීම දක්වන්නේ අපි මෙන්න මේ වගේ තරු ලකුණකින්. දැන් අපි චුට්ට හැදෙමු. මේ වගේ තරු ලකුණකින් තමයි ගුණ කිරීම අපි දක්වන්නේ. 22 බෙදීම 7 ගුණ කිරීම radius ගුණ කිරීම ආපහුත් radius r ගුණ කිරීම r වර්ගයේ තිබ්බත් ඔයාගේ අදහස හරි concept එක හරි නිසා ඔයාට ලකුණු හම්බ වෙනවා. ඒ ගැන ගැටලුවක් කරගන්න එපා. ඔන්න process එක. ওই විදිහට තමයි හැදෙන්න ඕනේ. නැතුව මම මේක ඇතුලේ ලිව්වොත් එහෙම වර්ගඵලය සමානයි මොකේද වෘත්තයේ වර්ගඵලය ලබා ගන්න කියලා. ඒක හරි ප්‍රාථමිකයි නේ. array භාවිතයෙන් වර්ගඵලය ලබා ගන්න කියලා ලිව්වොත් ප්‍රාථමිකයි. ඒ නිසා මේ විදිහට ලියන්න එපා. අපි පුළුවන් හැම වෙලාවකම ගණිත කර්මත් එක්කම යන්න බලමු. සමහර තැන් තියෙනවා ගණිත කර්ම හැම තැනටම ආදේශ කරන්න බෑ. කුඩාම අවස්ථාවේ flow charts වලට අපිට සිද්ධ වෙනවා වාක්‍ය ලියන්න. නමුත් හැම වෙලාවකම අපි try කරන්න ඕනේ logically යන්න. ඔන්න දැන් area එක හොයා ගන්නවා. area එක මේ calculation එක කරලා ඉවර වෙලා එන උත්තරේ area කියන එකට සමාන කරගන්න. ඒ කියන්නේ වර්ගඵලයට සමාන කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ අපි? අර සමාන හදාගත්තු වර්ගඵලය පෙන්වන්න ඕනේ. display area output එක. හරි. ඊට පස්සේ අපි program එක ඉවර කරනවා. හරි. ඔය විදිහට හදාගන්න වැරදුණු අය සහ හදපු නැති අය. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙයාට pseudo code එක ලියන්න කියලා. කොහොමද pseudo code එක ලියන්නේ? ඔන්න අපි ලියන පළවෙනි pseudo code එක පල්ලෙහාන් ඉඩ දීලා තියෙනවා මම ලියන්න. පළවෙනි එක මම ලියලා දෙන්නම්. දැන් පළවෙනි මේකනේ නේද? අපි හැම program එකක්ම පටන් ගන්න කලින් begin කියන එක දාන්න ඕනේ. begin එක ඇතුලේ තමයි අපි අනිත් දේවල් කරන්නේ. ඒ කියන්නේ පොඩි tab එකක් indent එකක් තියන්න ඕනේ. මෙන්න මේ වගේ ඉඩක් තියලා තමයි පටන් ගන්න ඕනේ අපි ඊළඟ පේලිය. හරි. පළවෙනි පේලියට පොඩි ඉඩක් තියලා තමයි ඊළඟ පේලිය පටන් ගන්න. මොකක් හරි දෙයක අණු එකක් ලියද්දි උප එකක් ලියද්දි ඒක ඇතුලේ චුට්ටක් ඉඩ තියලා පන්නන තමයි අපි පටන් ගන්න ප්‍රෝග්‍රෑමින් වලදී. හරි. මේ කඩරි ටික අඳ ගන්න එපා. අපි හිතේ මිම්මට ඉඩ තියලා ගත්තාම ඇති. පටන් ගත්තා ඊට පස්සේ array ඇතුළත් කරලා. දැන් අපිට පුළුවන් නම් flow chart එක දිහා බලාගෙනම මේක ලියන්න. array ඇතුළත් කරනවා. මොකද්ද? input radius. ඔන්න array ඇතුළත් කරා. ඊට පස්සේ මොකද්ද අපේ තියෙන process එකනේ? හරි. ඒ කෙලින්ම ඒක ඇතුලේ නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. calculate කියලා දාන්නත් පුළුවන්.
නැත්නම් ඒරියා සමානයි කියලා දාන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒරියා සමානයි 22 ගුණ කිරීම රේඩියස් ගුණ කිරීම රේඩියස්. හරි. ඔන්න එතකොට ඒකෙන් ඒරියා එක කැල්කියුලේට් කරගන්නවා. ඒ කැල්කියුලේට් කරගත්තු ඒරියා එක ඩිස්ප්ලේ කරනවා. ඩිස්ප්ලේ ඒරියා. ඔහොම කරලා ඉවරලා අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න ඕනේ. එන්ඩ් කරන්න ඕනේ දැන් අර අපි begin එක පටන් ගත්තු කෙලින් තමයි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න ඕනේ. චූටි ප්‍රෝග්‍රෑම් එකක්, චූටි pseudo code එකක්. ওই විදිහට තමයි ඔකට දාලා pseudo code එක එන්න ඕනේ. ලියා ගන්න බලන්න ඕක. හරි. ලියාගෙන ඉවර නම් ඊළඟ එකත් අපිට පුළුවන් try එකක් දෙන්න හදන්න. ඔයාලට පුළුවන් flow chart එක තනියම ලියන්න පුළුවන්. මම pseudo code එකට උදව් කරන්නම් දැන්. ප්‍රශ්න අහන්නේ සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන සෙවීම සඳහා කැලීම් සටහනක් ඇඳ ඒට ව්‍යාජකයට ලියා දක්වන්න. අපි මේක නිකන් මට මතක කලින් කරත් වගේනේ. flow chart එක අඳින්න බලන්න. flow chart එක අඳිද්දි ගොඩක් logical හිතලා අඳින්න. ශේෂය බිඳුව දෙකද කියන එක මතනේ අපි ලියන්නේ ඔත්තේ දිරට්ටේද කියලා. එතකොට mod කියන එක භාවිතා කරන්න. ඉතිරිය අපි ලබා ගන්න mod කියන කර්මය භාවිතා කරනවා. ඒක අපිට ඉස්සරහටත් වෙනවා. තවත් පැහැදිලිව උගන්වන්නම්. විනාඩි 2ක් 3ක් අරන් try එකක් දෙන්න. හරි මේක බලමුකෝ මම හදන්න. මුලින්ම අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මම කරනවා පරිශීලකයට මොකක් හරි සංඛ්‍යාවක් ඇතුළත් කරන්න කියලා කියනවා. input number එක ඇතුළත් කරාට පස්සේ මම බලනවා ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතිරි වෙන සංඛ්‍යාව මොකක්ද කියලා. දැන් පුතේ අපිට දෙකෙන් බෙදපුවාම ආකාර කීපයකට බෙදන්න පුළුවන් නේ. දැන් මම කිව්වොත් ඔයාලට 13 දෙකෙන් බෙදන්න කියලා. හරි? 13 දෙකෙන් බෙදන්න කියලා කිව්වොත් එක්කෙනෙක් කියන්න පුළුවන් 6යි ඉතිරි 2යි කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් 6.5යි කියලා. නේ? උත්තර දෙකම හරි. නේ? හැබැයි මේ ආකාර දෙකක්. එක ආකාරයක් තමයි ඉතිරිය ලබා ගන්න. sorry 6යි ඉතිරි 2යි නෙමෙයි. 6යි ඉතිරි 1යි නේ. 6යි ඉතිරි 1යි එහෙම නැත්නම් 6.5යි කියන්න පුළුවන්. මේ තියෙන බෙදන ආකාර දෙකක්. මෙයා ඉතිරිය පෙන්නුම් කරලා තියෙනවා. මෙයා මුළු සංඛ්‍යාව දශමෙන්ම බෙදලා තියෙනවා. හරි. දැන් හෂිනි හදලා තියෙන්නේ මේ විදිහට දශම සංඛ්‍යාවක් එනවනම් බෙද්දට පස්සේ ඒක ඔන්න ඔත්තේ සංඛ්‍යාවක් කියලා අවුට්පුට් කරලා දශම සංඛ්‍යාවක් නැතුව එනවනම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා අවුට්පුට් කරනවා. හරි. ඒ මයින්ඩ් එක හොඳයි. ගැටලුවක් නැහැ. හරිද? හැබැයි දැන් අපි මෙතන හදන්න යන්නේ ඉතිරි එකක් වුණොත් එයාව ඔත්තේ සංඛ්‍යාවක් විදිහට ඉතිරිය බිඳුවක් වුණොත් එයාව ඉරට්ට සංඛ්‍යාවක් විදිහට පෙන්වනවා. දැන් කොහොමද එතකොට අපි මේ ෆ්ලෝ chart එකක් ඇතුලේ මේ දෙක වෙන් කරගන්නේ? මේ ඉතිරිය පෙන්වන විදිහටද බෙදන්නේ නැත්නම් දශමෙන විදිහටද බෙදන්නේ? මේ සංඛ්‍යා බෙදීම දෙක කියලා කිව්වොත් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකකින් නම් දශමත් එක්ක තමයි බෙදලා දෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිට mod කියන ගණිත කර්මයේ තියෙන්නේ. mod එකෙන් සිද්ධ වෙන්නේ මොකක් හරි සංඛ්‍යාවක් කියන සංඛ්‍යාවෙන් බෙදලා ඉතිරි වෙන සංඛ්‍යාව උත්තරේ විදිහට දෙන එක. හරිද? උදාහරණයක් විදිහට 7 mod 2 කියලා කිව්වොත් එහෙම මෙයා ආන්සර් එක විදිහට දෙන්නේ 1යි. ඇයි? 7 2කින් බෙද්දහම උත්තරේ 3යි. ඉතිරි 1යි නේද? අන්නේ ඉතිරි එක තමයි මෙයාගේ උත්තරේ විදිහට හම්බෙන්නේ. එතකොට මම හදාගත්තොත් එහෙම මේ නම්බර් එක හරිද?
number mod 2 කියලා දෙනවා. හරි. number mod 2. දැන් අතුලත් කරපු number එක දෙකෙන් බෙදලා එන ඉතිරිය තමයි මෙයා දෙන්නේ එතකොට. හරි. ඒන ඉතිරිය සමානද කියලා කිව්වොත් මෙහෙම ඇත්තටම සමානද කියලා බලනවා සමාන කිරීම දෙකක් දානවා අපි. ඒ කියන්නේ මේ සංඛ්‍යාව ඇත්තටම මේ ඉලක්කමද කියන එක බලන්න අපි සමාන කිරීම දෙකක් දාගන්න පුළුවන්. සමානද බිඳුවද කියලා බැලුවොත් එහෙම නැත්නම් එකද කියලා අහන්නත් පුළුවන්. මෙන්න මේ කන්ඩිෂන් එක අපිට කෙලින්ම දාන්න පුළුවන් අපේ ඩිසිෂන් බොක්ස් එක ඇතුළට. හරි. මේ අහන්නේ සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන ඉතිරි වෙන අගය බිඳුව වේද කියලා තමයි මේ කියන්නේ. දැන් මේක ඩිසිෂන් බොක්ස් එකකට ඇතුළට දැම්මොත් තමයි ඔය ද කියන කෑල්ල එන්නේ. මේ කියන්නේ නම්බර් එක දෙකෙන් බෙදලා එන ඉතිරිය බිඳුවට සමානයි කියලා තමයි මේ කියන්නේ. එක දැම්මොත් එක වේද කියන්නේ. ඔව් එක මෙතෙන් තමයි මම එක දැම්මොත් එක වේද කියලා අහන්නේ. එතකොට ඒ දාන උත්තරයට අනුව අපි දෙපැත්ත අවුට්පුට් යන අග්‍ර දෙක වෙනස් කර ගන්නවා. හරි. එහෙනම් මම මේක මෙහෙම ලියන්නම්. දැන් බලා ගන්න. එතන මම ලියනවා if number mod 2 if number mod 2 සමාන කිරීම දෙකක් දාලා බිඳුව දානවා. number mod 2 සමානද බිඳුවට. එකපාරම ලොකුවටම ගණිත කර්මය අපි මෙතන ගන්න ඕනේ. කන්ඩිෂන් එක දානවා ඩිසිෂන් එක. ඊට පස්සේ මොකද කරන්නේ? එක පැත්තක් yes අනිත් පැත්ත no විදිහට මම හදනවා. ඔව් නැත. හරි මේක බිඳුවට සමාන වෙනවා නම් මම මොකද්ද කරන්නේ? display even number. ඉතිරිය බිඳුවයි නම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස පෙන්වන්න. ඉතිරිය බිඳුව නෙමෙයි නම් මොකක් විදිහටද? display odd number. ඒක process එකක් ඔන්න දැන් මම මෙයාට process එකක් පාවිච්චි කරේ නැහැ. අරක ඇතුළෙම decision එක ඇතුළෙම process එකක් දාලා තියෙනවා. සමාන වෙනවද කියලා අහලානේ. තව කෙනෙකුට මේක පුළුවන් මෙතනින් මේක වෙන විචල්යකට සමාන කරගෙන එන්න. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ අතරමැද්දට දාන්න පුළුවන් process එකක්. මෙන්න මේ වගේ එකක් කොහොමද? ඉතිරිය හරිද? remainder සමානයි. දැන් මම මේකට අදාළ වෙන මේ වෙනම ලියන්නේ මේ. remainder සමානයි මොකද්ද? number mod remainder සමානයි number mod 2 කියලා දාන්න පුළුවන්. හරි process එක. ඊට පස්සේ ඔයාලට decision එකේ බලන්න පුළුවන්. remainder කියන එක ඉතිරිය සමාන වෙනවද බිඳුවට? ඒකෙන් ඔයාලට yes no අරගෙන යන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. එතකොට ඔයාලට සිද්ධ වෙන එක වැඩේ තමයි මෙන්න මේ පියවර වැඩි වෙන එක. අපි flow chart එකක් හදන්න බලන්නේ කෝඩ් එකක් ලියන්න බලන්නේ උඩරිම පියවර අඩු කරලා. ඒ නිසා මම මේ විදිහට භාවිතා කරනවා. ඔයා අරහෙම ලියලා තිබ්බත් ඒත් හරි. හරි. මුලින්ම ශේෂය කියලා එකක් හදාගෙන නම්බර් එක දෙකෙන් බෙදලා එන ඉතිරිය මෙන්න මේකට සමාන කරගෙන ඊට පස්සේ ඩිසිෂන් එකේදී බලනවා අර ඉතිරිය බිඳුවට සමානද එකට සමානද කියලා. ඒකත් හරි. හරි. ඔන්න දැන් කොයි විදියට හරි මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක මම හදාගෙන ඉවර කරාට පස්සේ මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. හරි. ඔන්න ඔය විදිහට ෆ්ලෝ chart එක හදුවනම් වඩාත් නිවැරදි.
හරි. වැරදි අඩුපාඩු හදාගන්න බලන්න. අපි ඊට පස්සේ pseudo code එක හදමු. අපි මේ ඩිස්ප්ලේ කරන තැන්වල උද්දෘත කොමා දැම්ම නම් තවත් මේක ලස්සනයි. display odd number. ඊට පස්සේ අපි බලමු මෙයාගේ කොහොමද pseudo code එක ලියන්නේ කියලා. මුලින්ම මම පටන් ගන්නවා. ඊට පස්සේ input number කියන එක ගන්නවා. මම pseudo code එක ලියද්දී ඔන්න ලියනවා read number නැත්නම් as in read number කියලා ගමුකෝ. ඊට පස්සේ මම හදා ගන්නවා remainder එක නේ. calculate remainder සමානයි number mod 2 දෙකෙන් බෙදලා ඉතිරිය බලනවා remainder එක විදිහට සමාන කරගන්න. ඊට පස්සේ මම බලනවා if remainder සමානයි 0යි. සමානයි 0 නම් මම මොකද කරන්නේ? then මොකද කරන්න ඕන? මම මොකක් කියලාද ඩිස්ප්ලේ කරන්න ඕන? display even number. මේකට උද්දෘතකම දානවා. අපි ඒ දාන්නේ even number කියන term එක print කරන්න කියලා. even number කියන වචනයම print කරන්න කියලා. ඒකයි අපි උද්දෘතකම දාන්නේ. හරි. එහෙම නැත්නම් else. එහෙම නැත්නම් මොකද්ද print කරන්න ඕනේ අපි? display odd number. odd number කියලා print කරන්න කියලා දානවා. ඊට පස්සේ පුතේ අපි සෑම පටන් ගන්න if එකක්ම ඉවර කරන්න ඕනේ. අපි මේ පටන් ගන්න හැම if එකක්ම ඉවර කරන්න ඕනේ. දැන් අපි මෙතන if එකයි පටන් ගත්තේ. නේද? ඒ නිසා අපි එක if එකක් ඉවර කරනවා. end if if එක ඉවර කරාට පස්සේ අපි program එකත් ඉවර කරනවා. end කියලා ඔන්න program එකත් අපි ඉවර කරනවා. හරි. ඔන්න ඕක තමයි එතකොට pseudo code එක විදිහට එන්න ඕනේ. ඕක ලියාගන්න. indent බලන්න හරියට මේ මම tab අරගෙන ගිහිල්ලා තියෙන හැටි මුලින් පටන් ගන්නෙ එක page එක එක line එකක. මේ ඒ line එක හැම යන්න ඕනේ. begin end line එකට අතරමැද්දෙන් තමයි මේ ටික යන්නේ. ඊට පස්සේ if එකක් දුන්නොත් එහෙම if එකේ statement එක ලියද්දි තවත් line එකක ලියන්නේ මේ. දැක්කද? ඒ ටික හරියට ලියන්න ඕනේ ඔයාලා. හරි. ඕක ලියාගෙන ඉවර වෙලා ඔය ගානෙන් විතරක් අපි නවත්තමු. ඊළඟ ගාන ටිකක් දිග ගානක් දැන් ඔළුවට චුට්ටක් මහසිත දෙන්නේ නේද? ප්‍රෝග්‍රෑමින් වලදී අමාරු එකපාරම ඉද්දි දැන් නිකන් ඔළුවේ මලකට ටික කැඩලා ගිහිල්ලා වගේ ඇතිනේ කල්පනා කරලා. ඔහොම නෙමෙයි ඊට වඩා කල්පනා කරන්න තව චුට්ටක් ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් ටිකක් තියෙනවා ඉස්සරහට. එතකොට මලකට ටික කැඩලා මේ ඇයිද දන්නේ ඔළුවත් නැති වෙලා ඇයිද දන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ තේරෙන විදිහට අපි හිමීට බලාගෙන යමු. අද ඔය ටික ඔයාලට පැහැදිලි වුණාද? මේ පාඩමේ මොකක් හරි තැනක් පැහැදිලි වුණේ නැතිනම් මේක එහෙමම තියාගෙන ගැටලු තියාගෙන ඉස්සරහට යන්න පුළුවන් පාඩමක් නෙමෙයි මේක. ඔයාලට පස්සේ තේරුම් ගන්නවා මම මේක පස්සේ බලනවා කියලා හිතියොත් එහෙම කරගන්න පුළුවන් පාඩමක් නෙමෙයි. හරි. ඒ නිසා කියන්න බලන්න තේරුනේ නැති තැන් තියෙනවා නම් මොකක් හරි එහෙම තැනක් තියෙනවා නම් දැන් අහන්න මේ තේරුණා කියලා දාලා තියෙනවා. හෂිනි? තේරුණා සර්. හරි.
එහෙනම් අද මම මෙතනින් නවත්තනවා. ආපහුත් අපි ඉක්මනට හම්බෙමු. හරි? එහෙනම් ආයුබෝවන් හැමෝටම.